සරියුත් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ කොයිතරම් ප්‍රබල කෙනෙක්ද? ආත්ම 500ක් ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්. ආත්ම 500ක්ම ඍෂිවරයෙක් හැටියට පැවිදි වෙලා ඉඳලා තියෙන්නේ අන්තිම ආත්මයට එන්න කලින්. අපේ ශාසනයේ මේ බ්‍රහ්මචර්යාව කියන කාරණාව අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා සඳහන් කරන බ්‍රහ්මචාරීවරු ඉන්නේ කෙනයි. අත්‍යන්ත බ්‍රහ්මචාරී. ඒ සරියුත් මහ රහතන් වහන්සේ විතරයි. ඒ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ. ආත්ම 500ක්ම ඍෂිවරයෙක් හැටියට පැවිදි වෙලා ඉන්නේ. මේ ආත්ම 500 තුල මේ රාගය කියන ධර්මතාවයේ කොයිතරම් උන්වහන්සේ වේලවල තිබ්බද කියන කාරණාව සඳහන් කරනවා. බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන කෙනෙකුට රාගසිත උපදින්න සාමාන්‍ය කෙනෙකුට රාගසිත උපදිනවා. සප්ත මෛතුනේ ගැන කතා කරනකොට රාගසිතක් ඉපදුනත් බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් මේ කායික සම්බන්ධතා කවුරුවත් එක්ක ගොඩනගන්න නැතුව අද අපි අබ්‍රහ්මචර්යා වේරමණී කියලා සමාදන් වෙන හැටියට ඒ ආරක්ෂා කරන්නේ බ්‍රහ්මචර්යාවේ ප්‍රාථමික කොටසක්. නමුත් සරියුත් මහ රහතන් වහන්සේ පිළිබඳව සඳහන් කරනවා මේ ආත්ම 500ම රාග සිතක් පහළ වෙන්නවත් එහෙම නැත්නම් අන් අය ආශ්‍රය කරන්නේ නැතියා රාග සහිත සිතින් තමන්ගේ ශරීර අවයව තමන්ගේ අතින්වත් ඇල්ලුවේ නැහැ කියලා. රාග සිතින් යුක්තව තමන්ගේ අතින්වත් අල්ලලා නැහැ ආත්ම 500ක්. ආන් ඒකයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ. මහා කල්පයක් පුරාවට වහින වැස්සක වැහි බින්දු ගණන් කරන්න පුළුවන්. මේ දවසක් දෙකක් වහින වැස්සක නෙමේ තනිකරම මහා කල්පයක් පා යන්නෙම නැතුව වහිනවා. මේකේ වැටිච්ච වැහි බින්දු ගන්න මෙච්චරයි කියලා කියන තරම් ඒ තරම් ඥාන ශක්තියක් තියෙනවා. චරිත මහ රහතන් වහන්සේට. සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ මිනිහෙකුට 7 දවසක් ආහාර නොගත්තොත් 8 වෙනි දවසේ මොනවත් කන්න දුන්නා කියලා ඒ මනුස්සයා ජීවත් කරවන්නම බෑ. මොන පෝෂණීය විටමින් වර්ග ගෙනලා දුන්නත් බෙහෙත් විද්දත් ඒ මනුස්සයා ජීවත් කරන්න බෑ 7 දවසක් කෑවේ නැත්තම් 7 වෙනි දවසේ ගෙවෙන්න ඉස්සලා මොනවා හරි කඳට වැටෙන්නම ඕනේ. දෙවියන්ට නම් හැමදාම කන්න ඕනේ. හැමදාම කැම වේලක් ඕනේ. හැබැයි මේ කැම වේල දැන් අපිට දවස් 7ක් දෙවියන්ට එක කැම වේලක් ඕනේ අපි කොච්චර කාලෙකින්ද? පල්ලැහැම දිව්‍ය ලෝකයට අපේ අවුරුදු 50යි. අපේ අවුරුදු 50කට එක වේලයි කන්නේ. අපිට මේ දවස් 7කට වේලක් ගැන කතා කරන්නේ. එහෙනම් මනුස්ස ලෝකයේ මනුස්ස නමින් ඉන්න හැම කෙනෙක්ම දවස් 7ක් ඇතුළත ආහාරයක් ඕනමයි. සමාධි නිරෝධ සමාපත්තියට සමවැදෙන මහරහතන් වහන්සේ 7 වෙනි දවසේ අවදි වෙනවා. අවදි වෙලා උන්වහන්සේ බලනවා පිණ්ඩපාතේ වඩින්න. හැබැයි එදාට දෙන පිණ්ඩපාතය ඇස් පන අපිට ආනිසංස ගෙනලා දෙන පිණ්ඩපාතයක්. ඇයි මේ රහතන් වහන්සේට අද කවුරුවත් දාන වේලක් දුන්නේ නැත්නම් රහතන් වහන්සේ පිරිනුවම් පානවාද? කවුරු හරි ඉස්සරලාම දාන වේල දෙන කෙනා මේ රහතන් වහන්සේ තව අවුරුදු ගණනාවක් ලෝක සත්වයාට හිතසුව පිණිස වඩා හිඳවන්න අවස්ථාව උදා කරලා දෙන පුද්ගලයා වෙනවා. ඒ පුද්ගලයාට ලැබෙන ආනිසංසය තමයි එතනම විපාක දෙන්නේ. අද ආහාර ලැබුණ නැත්නම් ඒ පිරිනුවම් පාන්නේ ඒ 7 දවසක්ම ආහාර නැතුව හිටියේ. එහෙමනම් රහතන් වහන්සේටවත් 7 දවසෙන් ඔබට ඉන්න බෑ. බුදු පියාණන් වහන්සේට හිටියේ හැකියි. මේ රහතන් වහන්සේලා අතර 7 දවසකට වඩා ආහාර නැතුව ඉන්න පුළුවන් යම් රහතන් වහන්සේ නමක් ඉන්නවනම් ඒ වෙන කිසිම රහතන් වහන්සේ නමක් නෙවෙයි ඒ සරියුත් මහ රහතන් වහන්සේ විතරමයි. ධර්මයේ සඳහන් කරනවා උන්වහන්සේට දවස් 15ක් ආහාර නැතුව අඩ මාසයක් ඉන්න පුළුවන් කියලා. ඒ තරම් විශාල ශක්ති සමුදායක් තියෙන මේ මහා වීරයන් වහන්සේටවත් මේ ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කමක් නැහැ. තනියම අවබෝධ කරන්න පුළුවන්කමකුත් නැහැ. ආත්ම 500ක්ම තනියම හිතිලා මහාන වුණේ.
ආත්ම 500ක්ම තනියම හිතලා මහාන වෙච්ච උන්වහන්සේට තනියම හිතලා සෝවාන් වෙන්නවත් බැරුව ගියා. එහෙමනම් අර ගුරුවරු ගාව ඉඳලා සෝවාන් වෙන්න එපා තනියම හිතලා. මේ ගුරුවරු ගාවෙන් සෝවාන් වෙන්න බැරි හින්දානේ මෙතන හොයන ධර්මයේ නෑ හොයන්න පිට වෙමු කියලා පිටත් උනේ. එහෙමනම් තනියම හිතලා නම් සෝවාන් වෙන්නවත් උන්වහන්සේට බැරි වුණා. අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහිලා තමයි ඒ කාරණාව සම්පූර්ණ කරගත්තේ. එහෙමනම් උන්වහන්සේට එහෙමනම් අපිට මේ ධර්මයේ ඇතුලෙන් තනියම හිතලා රින්ගන්න ක්‍රම තියෙයිද? අපිට රින්ගන්න තිය හිතන්නවත් බෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ධර්ම රත්නය පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ආර්ය මහා සංඝයා පිළිබඳව අප්‍රමාණ ගෞරවයෙන් අපි මේ තෙරුවන් පිළිබඳව අපමණ ශ්‍රද්ධාවෙන්ම යා යුතු ගමනක්. අපි කලින් දේශනාවේ සාකච්ඡා කළා මම ධර්මදරයාය, මම ත්‍රිපිටකදරයාය, මම විනයදරයාය. අන් අය මාතරං ධර්මයේ නොදන්නේය, අන් අය මාතරං විනය ආරක්ෂා නොකරන්නේය. එහෙම හිතලා යම් කෙනෙක් තව පිරිසක් හැල්ලුවට ලක් කරලා බලනවා නම් අනුන් එක කියනව නෙමෙයි, තමන්ගේ මනසින් දකිනවා. මම ආරක්ෂා කරන තරම් මේගොල්ලෝ විනය රකින්නේ නැහැ. මන් තරම් මේගොල්ලෝ සිල්වත් නැහැ. මන් තරම් මේගොල්ලෝ ධර්මදර නැහැ. අනුන් එක කියනනේ තමන්ගේ මනසින්මයි එහෙම හිතන්නේ. එහෙම හිතනවා නම් එතන මොකක්ද තියෙන්නේ? එහෙම හිතනවා නම් එතනක් තියෙන්නේ මාන්නය. යම් කෙනෙකුට එහෙම හිතෙනවා නම් කොයි තරම් දහම් දැනුමක් තිබ්බත් එයාටවත් මේ ශාසනය එතනින් එහාට නම් පියවරක්වත් යන්න බෑ. එහෙමනම් සම්මා සම්බුද්ධ ශාසනයත් එක්ක ඉස්සරහට යනවා කියන්නේ මොන තරම් නිමිච්ච නිහතමානී පුජ්‍යලයකටද? අන්න ඒකයි අතන සඳහන් කළේ මේ උපේක්ෂාව හරියට දරන්න පුළුවන් වුණා නම් රහත් වෙන්න පුළුවන් කියලා. උපේක්ෂාව හැම දෙයක්ම උපේක්ෂාවෙන් බලන්න ඕනේ. හැම කෙනෙක්ම උපේක්ෂාවෙන් දකින්න ඕනේ. ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කිසිම කෙනෙකුට තාඩනයක් පීඩනයක් නැතුව මේ උතුම් මාර්ගය හොයාගෙන යන්නමයි ලෝක සත්‍යයට පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා වර්තමානයේ සමහර වෙලාවට මේ බුදුරජාණන් වහන්සේටත් වඩා අපිට වැටහෙනවද තේරෙනවද කියලා කල්පනා කරන වෙලාවල් කල්පනා කරන අය කරුණු ඉදිරිපත් කරන අය භාග්‍යතුන් වහන්සේගේ ත්‍රිපිටකයේ පිටින් හරියට සඳහන් වෙනවා. ඒ කියන්නේ ලෝකයේ වර්තමානයේ වෙනකොට මිත්‍යා දෘෂ්ටියෙන් රසක ගිලිලා පවතින බවයි. මිත්‍යා දෘෂ්ටියෙන් රසක. හැබැයි මේ මිත්‍යා දෘෂ්ටි එහෙම ව්‍යාප්ත වෙලා ගියාට ඒ මිත්‍යා දෘෂ්ටියෙන් පිටිපස්සේ වැටෙන අයත් වැඩි. මිත්‍යා දෘෂ්ටියට ඇදෙන අය බොහොම වැඩි. ඒකමයි පිළිගන්න උත්සාහ කරන්නේ. ඒක තමයි ලෝකයේ හැටි. මේ කාරණාව ඊළඟට පැහැදිලි කරනවා රත්නත්‍රය හඳුනන්නේ නැති නිසාම තමයි මේ කාරණාව මෙහෙම වෙන්නේ. රත්නත්‍රය හඳුනන්නේ නැති නිසාමයි කියලා. එහෙම වෙන්නේ පින්නතේ මිත්‍යා දෘෂ්ටියෙන් ඒ තරම් රජ වෙන්න පටන් ගන්නෙ. කල්යාණ මිත්‍රයෝ නැති නිසා. අපේට මතක දානන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි මේ මුළු ත්‍රිපිටකයම නැත්නම් මේ මුළු ශාසනයම කල්යාණ මිත්‍රයෝ මත නේද තියෙන්නේ කියලා. මුළු ශාසනයම කියලා නෙමෙයි ඇහුවේ ශාසනයෙන් භාගයක්. ස්වාමීනි මේ ශාසනයෙන් භාගයක්ම කල්යාණ මිත්‍රයන් මත නේද කියලා. බුදුරජාණන් වහන්සේ ඒකට උත්තරේ දුන්නේ කොහොමද? නෑ අනන්ත. එහෙම කියන්න එපා කවදාවත්. මුළු ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත. එහෙනම් කල්යාණ මිත්‍රයෝ මුණ නොගැහෙන නිසා තමයි මේ මිත්‍යා දෘෂ්ටීන් මේ විදිහට රජ වෙන්න පටන් ගන්න. එහෙම වපුරගෙන යන අය සමහර වෙලාවට මේ ජීවිතෙන් මාර්ගඵල ලබන්න තරම් ඥාන ශක්තියෙන් තියෙන අය. නමුත් හරි මාර්ගයේ පෙන්වන්න කෙනෙක් නැහැ. පෙන්නුවත් මානය නිසා ඒක පිළිගන්න කැමති නැහැ. ඒ නිසා අතරමං වෙලා. එhmenan ශාසනයේ කල්යාණ මිත්‍රත්වයේ කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ රතන තුන හරියට හඳුනාගත්තේ නැති ඕනෑම පුද්ගලයෙක් මේ සංසාරේ පුදුම විදිහට පැටලෙනවා කියන කාරණාවත් අපි තේරුම් ගන්න ඕනේ. පින්නතන මෙන්න මේ කාරණාව තමයි ඉද
කියලා මෙතන පැහැදිලි කරන්නේ. ඔය වචනේ පැහැදිලි කරන්නයි මේ ටික සඳහන් කෙරුවේ. ඉද බික්කවේ කියලානේ අපි පටන් ගන්න. මෙන්න මේ ඉද කියලා කියන්නේ මේ කාරණාව. මේ රත්නත්‍රයේ මනාව තේරුම් අරගෙන අවබෝධ කර ගැනීම කියන කාරණාව තමයි මේ ඉද කියන වචනයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. අපිනම් ඒ කාරණාව පැහැදිලි කරන්නයි ඒ කාරණාවේ මේ ඉද කියන වචනේ තියෙන බැරෑරුම්කමයි. අපිට නම් බැලු බැලමටම මේ අකුරු දෙකක් මේ ඉද කියලා තියෙන්නේ. නමුත් ඒක කොයිතරම් බැරෑරුම්ද මේ ඉද කියන වචනේ අර්ථය. ඒක අට කතාවේ පැහැදිලි කරලා තියෙන ආකාරයේ බැරෑරුම් බව. ඉද බික්ඛවේ බික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුන්‍යගාර ගතෝවා. එහෙනම් අපි මුලින්ම සඳහන් කළා මේ වේදනානුපස්සනාව වඩන ක්‍රමයට එන්න පළවෙනි කාරණාව මොකද්ද? ශුන්‍යගාර අරඤ්‍ය ගතෝවා කියපු කාරණාව. එහෙනම් මේ කාරණාව පැහැදිලි කරන්න ආපු අපි තමයි මේ ඉද කියන වචනේ ගාව නතර වුණේ බුදුරජාණන් වහන්සේක පැහැදිලි කළේ පළවෙනි කාරණාව අරඤ්‍යගතෝවා. එතකොට ඉද බික්ඛවේ බික්ඛු යම් භික්ෂුවක්. මෙතන භික්ෂුවක් කියලා සඳහන් කරන්නේ භික්ෂුන් වහන්සේට විතරක් නෙමෙයි කියලා අපි මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. එතන භික්ෂුවත් භික්ෂුණියත් උපාසක උපාසිකා සියලු දෙනාම ඉන්නවා. භික්ෂුව ප්‍රධාන නිසා භික්ෂුව පිළිබඳ විතරක් සඳහන් වෙලා තියෙන්නේ. ඉද බික්ඛවේ කියලා. එහෙනම් මේ ශාසනයේ භික්ෂුව අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මුල්ම සේනාසනය තෝරගන්න ඕනේ කාරණාව. එතකොට මුල්ම සේනාසනය මොකද්ද? සුදුසු ආරණ්‍යයක් තෝරගන්නවා. බොහෝ සෙයින් සඳහන් වෙනවා සීතල කාලෙට සුදුසුයි ආරණ්‍ය. සීතල කාලෙට සීතලෙන් ආරක්ෂා වෙන්න ඕනේ. දැඩි සීතලක් දෙන වෙලාවක භාවනාව මුදුන්පත් කරන්න බැරුව යන නිසා සීතල කාලයට ආරණ්‍ය සුදුසුයි. ඊළඟට පැහැදිලි කරනවා රස්නේ කාලෙට රුක්ක මූලය සුදුසුයි. හොඳට වටපිටාව ආවරණය වෙලා නැති නිසා සුළං හමන නිසා රුක්ක මූලය සුදුසුයි. ඊටාම රස්නේ කාලවලට වහින කාලවලට ශූන්‍යාගාරය සුදුසුයි. එතන ශූන්‍යාගාරයක් කියලා කියන්නේ වැස්සෙන් තෙමෙන්නේ නැතුව ඉන්න පුළුවන් තරම්. සීත කාලෙට අරණ්‍ය සුදුසුයි, උෂ්ණ කාලෙට රුක්ක මූලයේ සුදුසුයි, වැස්ස කාලෙට ශූන්‍යාගාරය සුදුසුයි. ආදී වශයෙන් එක දිගටම නිවන් දකින්න උත්සාහ දරන භික්ෂුවට මේ සේනාසන තුනම සේවනය කරන්න සිද්ධ වෙනවා කියලා පැහැදිලි කරනවා. එකම දිගට නිර්වාණය උදෙසාම කැප වෙලා ඉන්න භික්ෂුවට මේ සේනාසන තුනම සුදුසුයි. ඒ කියන්නේ නිර්වාණය වෙනුවෙන් කැප වෙලා ඉන්නේ. නමුත් මේ ඍතුන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ නිසා උන්වහන්සේ ඍතුවේ හැටියට සීතද, උෂ්ණද, වර්ෂාවද ඒ වෙලාවල් ප්‍රයෝජන ගන්න උන්වහන්සේට මේ ස්ථාන තුනම සුදුසුයි. තම ශරීර ස්වභාවය අනුවත් සුදුසු ආරණ්‍යද රුක්ක මූලයේද ශූන්‍යාගාරයේද කියලා තමන් විසින් තේරුම් ගන්න වෙනවා, තෝරගන්න වෙනවා. ඒ ශරීර ස්වභාවයට අනුව. සමහර කෙනෙකුගේ ශරීරය සීතල ප්‍රදේශයේ තුල ශූන්‍යාගාරයකවත් රුක්ක මූලයකවත් ආරණ්‍යකවත් පවත්වන්න බෑ. හැම වෙලාවෙම සෙම් ගතිය වැඩි. කොතන හිටියත් පරිසරයේ නිරාවරණය වෙලා හිටියේ නැතත් සීතල වැඩි නිසා සෙම් ගතියම වැඩි. එහෙමනම් ඒ ප්‍රදේශයම අතහරින්න සිද්ධ වෙනවා. ඒකයි මෙතන සඳහන් කරන්නේ තමන්ගේ ශරීරයේ ස්වභාවයට අනුව මට ගැළපෙන්නේ කොතනද කියන කාරණාව තීරණය කරගෙන තෝරගන්න තමන්ට අයිතියක් තියෙනවා. ඊළඟට සඳහන් කරනවා පල්ලංකං ආභුජිත්වා නිසීදති පල්ලංකං ආභුජිත්වා. මොකද මේ නිසීදති පල්ලංකං ආභුජිත්වා කියන්නේ? වාඩි වෙලා ඉන්නවා අලගක් බැඳගෙන කොහොමද නිසීදති කියලා කියන්නේ? හිඳගනි. එතකොට මේ නිසීදති හිඳගනි
මේ ඉරියව් වල ඇවිදිනවා, දුවනවා, නටනවා, ඉන්නවා කියන කාරණාව හිතේ විසිරුණු බව වැඩි කරනවා කියලා සඳහන් කරනවා. ඊළඟට අපි ඉරියව් පිළිබඳව මේ පැහැදිලි කිරීමක් කරන්නේ දුවනවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා කියන මේ කාරණා තුල හිතේ මොකද්ද වැඩි කරන්නේ? හැම වෙලාවෙම මේ කාරණාවෙන් හිතේ විසිරුණු බව වැඩි කරනවා. නිදා ගැනීම කියන කාරණාවෙන් කම්මැලිකම වැඩි කරනවා, කුසීත බව, තීන මිද්දේ වැඩි කරනවා. මේ දෙකටම නොයා මධ්‍යම වූ හොඳම ඉරියව්ව භාවනාවට තෝරගන්න තියෙන මධ්‍යම වූ හොඳම ඉරියව්ව ඉඳගෙන ඉන්න එක. විසිරෙන්නෙත් නැහැ, කුසීත බවක් එන්නෙත් නැහැ. වාඩි වෙලා ඉන්න එක ඊටාම සුදුසුයි. හොඳම ඉරියව්ව ඉඳගෙන සිටීමයි කියලා සඳහන් කරනවා. එතකොට කෙනෙකුට බැරි වෙයිද සක්මණෙන් නිවන හොයාගන්න? පුළුවන්. මොකද සක්මන් කිරීම පිළිබඳව සඳහන් කරලා නැහැ. අපි සඳහන් කරේ දුවනවා, හිටගෙන ඉන්නවා මේ කියන කාරණාව. සක්මන් කරනවා කියන කිවි නෑ. එහෙනම් සක්මණෙන් නිවන හොයාගෙන යන්න ඉරියව්වෙන් පුළුවන්. කවුද සක්මණෙන් නිවන හොයාගෙන ගියපු අය? අනුරුද්ධ මහරහතන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ සක්මණෙන්ම නිවන හොයාගත්ත අය. ඉඳගෙන ඉඳීම ඊටාම සුදුසුයි. නමුත් පුද්ගලයාගේ ස්වභාවයට අනුව ඒ ක්‍රමවේද භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන මේ හතර ඉරියව්ව යොදා ගන්න පුළුවන් හතර ඉරියව්ව. ඒ වෙන්නේ ඊළඟට නිසීදති පල්ලංකං ආභුජිත්වා කියන කාරණාවයි අපි මේ සඳහන් කළේ. වැඩියෙන්ම උද්දච්චයක් එහෙම නැත්නම් විසිරුණු බවක් ඉඳගෙන ඉන්න කාරණාවේ නෑ. උද්දච්චය ඉඳගෙන ඉන්න කාරණාවේදී නෑ. කම්මැලිකමකුත් ඉඳගෙන ඉන්න කාරණාවේ නැහැ. ඒ කාරණාව පැහැදිලි කරනවා නිසීදති කියන කාරණාව. එතකොට නිසීදති කියන කාරණාවෙන් පැහැදිලි කරන්නේ හොඳම ඉරියව්ව. හොඳම ඉරියව්ව තමයි වාඩි වෙලා ඉන්න එක. උද්දච්චය කියන ධර්මතාවය සහ කම්මැලිකම කියන එක, තීන මිද්දේ කියන එක නැහැ. පල්ලංකං ආභුජිත්වා කියන කාරණාව පැහැදිලි කරනවා මේ ආනාපාන සතියේට කෙසේ කොන්ද කෙලින් තබා ගැනීම වටිනවද? ආනාපාන සතිය වඩන වෙලාවට කොන්ද කොහොමද කෙලින් තියාගන්නේ? පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය. උජුං කායං පනිදාය. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා එන කාරණාව. උජුං කායං පනිදාය. එයි මේ උජුං කායං පනිදාය කියලා කියන්නේ. කොන්ද බොහොම ඍජුව තියෙන්න ඕනේ. ආනාපාන සතිය වැඩෙන්න කොන්ද බොහොම ඍජුව තියෙන්න ඕනේ. මේ ඍජු කියලා කියන වචනේ කොහොමද ඍජුව තියන්න ඕනේ? ඒක පිටියකට හේතු කරලා ඍජු කරන්න බෑ. මේ කොන්ද ඍජුව තියන්න කියලා කියන්නේ අපි හිටගෙන ඉන්නකොට අපේ කොඳු වැට පෙළිය පිහිටලා තියෙන ක්‍රමයක් තියෙනවා. හැඩයක් අනුවනේ පිහිටලා තියෙන්නේ. මේ ඍජුව ඉන්නවා කියන්නේ ඒ හැඩය වෙනස් කරනවා කියන එක නෙමෙයි. ඒ හැඩය වෙනස් කරුවොත් අමාරුයි. කොන්ද ඒ තියෙන විදිහටම තියෙනවා. නමුත් අපි විසින් බෙල්ලෙන් සහ මැදින් වෙනම නමන්න නැතුව ඊටාම ඍජුව කොන්ද තියාගෙන ඉන්නවා. පිටියකට හේතු කරන්න ගියොත් කොන්ද අර අංශක 90 මට්ටමට කෙලින් වෙන්න හේතු වෙනවා සමහර ලාවට. එහෙම වුණොත් මේක හරියන්නේ නෑ. පියවි තමන්ගේ ශරීරයේ ඍජුව තබාගෙන වාඩි කරනවා කියන එක තමයි මේ උජුං කායං කියන කාරණාවෙන් පැහැදිලි කරලා තියෙන්නේ. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති. සිහිය පෙරට කරගන්නවා. භාවනාවට සූදානම් වෙන කෙනා සිහිය පෙරට කරගන්නවා. ඔහු සිහියෙන්ම ආස්වාස කරයි, සිහියෙන්ම පාස්වාස කරයි කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. සිහියෙන්ම ආස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රාශ්වාස කරනවා.
මේ ආස්වාසය හා ප්‍රාස්වාසය ගැන විනය ක්‍රමයකුත් තියෙනවා, සූත්‍ර ක්‍රමයකුත් තියෙනවා. ආස්වාසය සහ ප්‍රාස්වාසය ගැන විනය ක්‍රමයක වෙනම තියෙනවා, සූත්‍ර ක්‍රමයක වෙනම තියෙනවා. හැබැයි අපි කාරණා දෙකම සාකච්ඡා කරමු. නමුත් සතිපට්ඨාන සූත්‍ර දේශනාව පැහැදිලි කරලා තියෙන්නේ විනය ක්‍රමයට නෙමෙයි, සූත්‍ර ක්‍රමයටයි. එහෙනම් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ සූත්‍ර ක්‍රමය. නමුත් විනය ක්‍රමය මොකක්ද කියලා අපි දැනගමු. මෙන්න විනය ක්‍රමයේදී මේක සඳහන් කරන්නේ මෙන්න මේ විදිහට. මේ ලෝකෙට ඉස්සරලාම උපදින දරුවෙක්. එයා එතන ඉඳලා පවතින්න මේ සමාජයෙන් ආස්වාද ප්‍රාස්වාද කරන්න ඕනේ. එතකොට අපි දන්න හැටියට මේ ඉපදිච්ච දරුවා ඉස්සරලාම පෙනහැල්ලේ තියෙන වාතය පිට කරනවද නැත්නම් පෙනහැල්ල වාතයෙන් පුරවනවද? මේ කාරණා දෙකෙන් මොකක් සිද්ධ වෙනව ඇද්ද? විනය ක්‍රමයට සඳහන් කරන්නේ ඉස්සල්ලාම පෙනහැල්ලේ තියෙන වාතය මුදා හරිනවා කියලා. ඒ විනය ක්‍රමය. පෙනහැල්ලේ තියෙන වාතය මුදා හරිනවා, ඊට පස්සේ නැවත ගන්නවා. හැබැයි මේ මුදා හරිනවා කියන කාරණාවට විනය ක්‍රමයේ සඳහන් කරන්නේ ආස්වාස කරනවා කියලායි. දැන් අපි නම් මුදා හරිනවා කියන කාරණාව ගැන ප්‍රාස්වාස කරනවා. නමුත් විනය ක්‍රමයේ සඳහන් කරන්නේ ආස්වාස කරනවා. ඉපදිච්ච කෙනා ඉස්සල්ලාම කරන්නේ පෙනහැල්ලේ තියෙන වාතය පිට කරලා නැවත අලුත් වාතය ඇදලා ගන්නවා. මේක විනය ක්‍රමය. සූත්‍ර ක්‍රමයේ මේක උගන්වන්නේ කොහොමද? ඉස්සල්ලාම යා බාහිරින් වාතය ආස්වාස කරනවා. ඒක සූත්‍ර ක්‍රමයයි. නමුත් මේ දෙකම ත්‍රිපිටකයයි. අර විනය ක්‍රමයේ සඳහන් කරන තැනක් තියෙන්නේ ප්‍රාස්වාස කරනවා කියලා නෙමෙයි, ආස්වාස කරනවා කියලා. එවනම් සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරන්නේ සූත්‍ර ක්‍රමයට අනුවයි. ඒ හින්දා සතිපට්ඨාන දේශනාවේ සඳහන් කරන්නේ අපි හැමෝටම ප්‍රචලිත ක්‍රමයමයි. ඊළඟට සඳහන් කරන විනය ක්‍රමයේදී මේක කියන්නේ ආස්වාසය කියලායි. මේ පෙනහැල්ලේ වාතය පිට කරන එක ආස්වාසය කියලාම තමයි විනය ක්‍රමයේදී සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරලා තියෙන හැම සූත්‍රයකම වැඩියෙන් පැහැදිලි කරලා තියෙන සූත්‍ර ක්‍රමයයි. මේ විනය ක්‍රමය පැහැදිලි කරන සූත්‍ර කීපයකුත් තියෙනවා. නමුත් බොහෝ සූත්‍ර පැහැදිලි කරලා තියෙන්නේ සූත්‍ර ක්‍රමයටම තමයි. මේ දෙකම බුදුදහමේ පවතින ක්‍රමයක්මයි. මේ දෙකම බුදුදහමෙමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සූත්‍ර ක්‍රමයේම නිරන්තරයෙන් පැහැදිලි කරලා තියෙන බව සඳහන් කරනවා. පින්නතේ මේ කාරණාව විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳව විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරන ලියවිච්ච සුවිශේෂී සම්ණයක් තියෙනවා. ඒ කියන්නේ සම්ණය කියලා කියන්නේ තේරුම. විසුද්ධි මාර්ගයේ විස්තර කරලා තේරුම් කරපු තැන. ඒ සම්ණයට කියන්නේ පෙරකුම්බා සම්ණය කියලා. පරිහරණය කරනවා නම් පෙරකුම්බා සම්ණය විසුද්ධි මාර්ගයට ලියාපු හොඳම තේරුම සහිත පොත. එහෙනම් විසුද්ධි මාර්ගයේ පෙරකුම්බා සම්ණේත් ඒ පැහැදිලි කරලා තියෙනවා. මේ දෙකම බුදුදහමයි. මේ දෙකටම කියන්නේ ආස්වාසයමයි. නමුත් විනය ක්‍රමයේ අපි කියන ප්‍රාස්වාසය, විනය ක්‍රමයේ සඳහන් කරලා තියෙන ආස්වාසය කියලා. එහෙනම් මේ දෙකම බුදුදහමයි කියන එක විසුද්ධි මාර්ගයේ බුදුගොස් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. මේ සතිපට්ඨාන සූත්‍රයේදී සිහියෙන් ආස්වාස කරයි, සිහියෙන් ප්‍රාස්වාස කරයි කියන ක්‍රමය ප්‍රධාන වශයෙන් මේ ක්‍රමය තුල පියවර 4ක් තියෙනවා. සිහියෙන් ආස්වාස කරනවා, ප්‍රාස්වාස කරනවා කියන මේ ක්‍රමය තුල ප්‍රධාන වශයෙන් පියවරවල් 4ක් තියෙනවා. ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කිරීම පිළිබඳව මහා ආනාපාන සති සූත්‍රයේ, ගිරිමානන්ද සූත්‍රයේ ආදී තැන්වලත් මේ පියවරවල් ගණන පැහැදිලි කරලා තියෙනවා. විශේෂයෙන් ආනාපාන සති සූත්‍රයේ සහ ගිරිමානන්ද සූත්‍රයේ කියන මේ සූත්‍රවල ක්‍රම පිහි පැහැදිලි කරලා තියෙනවා ක්‍රම 16ක්. ආස්වාද ප්‍රාස්වාස පිළිබඳව. ඒකේ මූලික කාරණා කීපයක් අපි අද සාකච්ඡා කරමු මේ ක්‍රම 16න්. එතකොට අපිට දැන් ආයෙත් පැහැදිලි වෙනවා මේ සතිපට්ඨාන සූත්‍රය පැහැදිලි කරගන්න නම්
තව සූත්‍ර බොහෝ තියෙනවා කියලා. දැන් ගිරිමානන්ද සූත්‍රයේ ඊළඟට එතෙන්ට එකතු වෙනවා. මේ පැහැදිලි කරලා තියෙන පළවෙනි ක්‍රමය, පළවෙනි පියවර පැහැදිලි කරනවා දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. පළවෙනිම ක්‍රමය දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. එහෙම කියන්නේ පළමු ක්‍රමයේ දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. ඒ කියන්නේ දෙවෙනි ක්‍රමය නෙමෙයි. ඒකත් පළවෙනි ක්‍රමයම තමයි. දීර්ඝව ආශ්වාස කරනවා කියලා එක දැනගන්නවා. දීර්ඝව ආශ්වාස කරන බව දැනගන්නවා. දීගං වා පස්සසන්තෝ කියලා කියහම දීර්ඝව ප්‍රාශ්වාස කරන බවත් දැනගන්නවා. දීර්ඝව ආශ්වාස කරන බවත් දැනගන්නවා. දීර්ඝව ප්‍රාශ්වාස කරන්නේ යයි කියන කාරණාවත් දැනගන්නවා. ඒක පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. කෙටිව ආශ්වාස කරන බව දැනගන්නවා. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. කෙටිව ප්‍රාශ්වාස කිරීමේදී කෙටිව ප්‍රාශ්වාස කරන්නේ යයි දැනගන්නවා. දීර්ඝ ආශ්වාස කිරීමේදී දීර්ඝ ආශ්වාස කරනවා කියලා දැනගන්නවා. කෙටියෙන් ප්‍රාශ්වාස කරනකොට කෙටියෙන් ප්‍රාශ්වාස කරනවා කියලා දැනගන්නවා. තුන්වෙනි ක්‍රමයේදී පැහැදිලි කරනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සියලු කය ආශ්වාස කරමි දැනගනිමින් හික්මෙනවා. සියලු කය ආශ්වාස කරමි දැනගනිමින් හික්මෙනවා කියන එක තමයි සබ්බකාය පටිසංවේදී. සියලු කය අස්ස සිස්සාමීති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. සියලු කය ආශ්වාස කරනවායි කියලා දැනගනිමින් ආශ්වාස කරනවා. ඒක තමයි තුන්වෙනි ක්‍රමය. හතරවෙනි පියවර. හතරවෙනි පියවරේදී පැහැදිලි කරනවා පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. කාය සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන බව දැනගන්නවා. නැත්නම් කාය සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරමි හික්මෙනවා. පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. සියලු කය සංසිඳුවමින් ප්‍රාශ්වාස කරමි හික්මෙනවා. ඒක තමයි හතරවෙනි ක්‍රමය. නමුත් ක්‍රම 16ක් තියෙනවා කියලා සඳහන් කරනවා. මේ ක්‍රම 4 මෙතන මූලිකව පැහැදිලි කරලා තියෙනවා. ඊළඟ සඳහන් කරනවා පින්නතුනි සාකච්ඡා කළ යුතු උදාහරණ මේ කාරණාවේදී. උදාහරණයක් හැටියට සමුදය වය වශයෙන් මේක සිහි කිරීමක් තියෙනවා. ඒ සමුදය සහ වය වශයෙන් සිහි කිරීමක් මෙතන තියෙනවා. මේ කියන පියවර 4ට අමතරව තව පියවර 12ක් අනික් සූත්‍රවල පැහැදිලි කරලා තියෙනවා. මේ ප්‍රධාන ක්‍රම 4 සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරනවා. ඊට අමතරව තව ක්‍රම 12ක් වෙන සූත්‍රවල පැහැදිලි කරනවා. ඒ ටික එකතු වෙච්චාම තමයි ක්‍රම 16ක් හැටියට සාකච්ඡා කරන්න තියෙන්නේ. ආනාපාන සතිය සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන තැන්වල මේ කාරණාව ක්‍රම 16ම අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. තාමත් මේ සූත්‍ර දේශනාවට සාකච්ඡාවට අවශ්‍ය කරුණුම පැහැදිලි කරමින් එන නිසා මේ 16ම අපිට එක තැනක සාකච්ඡාවට භාජනය කරන්න වෙනවා. සේයතාපි භික්ඛවේ දක්ඛෝ භමකාරෝවා භමකාරන්තෝ වාසීවා. සේයතාපි භික්ඛවේ දක්ඛෝ භමකාරෝවා භමකාරන්තෝ වාසීවා. යම්සේ භික්ෂුණී දක්ෂ බීරළු වඩුවෙක් හෝ ඔහුගේ අතවැසියෙක් දීර්ඝවාදී මේ වඩුවෙක් බීරළු ලියවන කෙනෙක් මේ උදාහරණයක් පැහැදිලි කරන්නේ.
මේ යමක් ලීයක් ලියවන්න යනකොට නැත්නම් යතු දීර්ඝව යතු ගන්නවා. නැත්නම් දීර්ඝ ලියවිල්ලකට දීර්ඝ වේග ඒ පටලින දාලා එහාට මෙහාට දීර්ඝව තල්ලු කරනවා. මේ කාරණාව. ඔහුගේ අතවැසියු දීර්ඝවාදීද දීගං වා අංජන්තෝ දීගං අංචාමීති පජානාති. දීගං වා අංචන්තෝ දීගං අංචාමීති පජානාති. බීරළුවේ කැටයම දීර්ඝව තියන්න ඕන තැන්වලදී දීර්ඝව තියනවා. කැටයම දීර්ඝව තියන්න ඕන වෙලාවට දීර්ඝව තියනවා. රස්සං වා අංචන්තෝ රස්සං අංචාමීති පජානාති. කෙටියෙන් කැටයම තියන්න ඕන තැන්වල කෙටියෙන් තියනවා. දීර්ඝව තියන්න ඕන තැන්වල දීර්ඝව තියනවා. කෙටියෙන් තියන්න ඕන තැන්වල කෙටියෙන් තියනවා. මේ කැටයම් ලියවන්නෙකුට ඊටාම සිහියෙන් මේ කැටයම ලියුවේ නැත්නම් ඒ සාර්ථක කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු තම උපකරණය ඊටාම සිහියෙන් තමයි පරිහරණය කරන්නේ. සමහර වෙලාවට මේ කැටයම තියන්න Tamanට තියෙන එක ලීයයි. අය ලී නෑ. මේ ලීයෙන් මේ කැටයම තියන්න ඕනේ. එතකොට මොන තරම් සිහි කල්පනාවක් තියෙන්න ඕනේද? Taman ගාව සිහිය තිබුණ නැත්නම් කැටීමේ හැඩය වෙනස් වෙන්නත් පුළුවන්. ලීය වෙනම කැපිලා අයින් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අය ලී නෑ. ඊටාම සිහියෙන් තමයි මේ කැටේම තියන්න ඕනේ. කැටයන් කරන කෙනා. අන්න ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඔහු ඊටාම සිහියෙන් එය පරිහරණය කරනවා වගේ මෙන්න මේ භික්ෂුව ඊටා දීර්ඝව ආශ්වාස කරන විට දීර්ඝව ආශ්වාස කරනවා කියලා ඊටාම සිහියෙන් ඒ තුළ ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ හුස්ම රැල්ලත් එක්කම ඉන්නවා එතන. ඒ පිටට කොහාටවත් යන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. අරයා ඊටාම සිහියෙන් කැටේම ලියුවොත් බොහොම අලංකාර කැටේමක් නිර්මාණය කරනවා. හැබැයි සිහි නැතුව ගිහපුවම කැටේම විනාශ වෙනවා. එහෙනම් භික්ෂුන් වහන්සේ දීර්ඝ ආශ්වාස කරනවා කියලා ඊටාම සිහියෙන් මේක කරගෙන ගියොත් ප්‍රතිඵල නියතයි. සිහි නැති වෙන්න ප්‍රතිඵල ඇතයි. ඒ කාරණාවයි එතන පැහැදිලි කරන්නේ. ඊටාම සිහියෙන් ආශ්වාස කරන බව දැනගන්නවා. දීර්ඝ ප්‍රාශ්වාසයේදී ඊටාම දීර්ඝව ප්‍රාශ්වාස කරන බවත් මනාව දැනගන්නවා. කෙටි ආශ්වාසයත් කෙටි ප්‍රාශ්වාසයත් එසේම කරන විට මනාව දැනගන්නවා. දීර්ඝ ආශ්වාසයත් දීර්ඝ ප්‍රාශ්වාසයත් දැනගන්නවා. කෙටි ආශ්වාසයත් කෙටි ප්‍රාශ්වාසයත් ඒ විදිහට දැනගන්නවා. සියලු ආශ්වාස ප්‍රාශ්වාස කය දැනගනිමින්ම ආශ්වාස කරමි කියලා හික්මනවා. කය දැනගනිමින්ම ආශ්වාස කරමි කියලා හික්මනවා. ඒ කියන්නේ මුළු කය පිළිබඳවම අවබෝධයක් ඇති කරගෙන ආශ්වාස කරනවා. ඒ විදිහටම ප්‍රාශ්වාස කරනවා. මේ කියන බාහිර අරමුණු කිසිම දෙයකට හිත නොයවා මනාව හිත පිහිටවාගෙනම කළ යුතු කාර්යයන් බව මෙතන සඳහන් කරනවා. ඒ කියන්නේ බාහිර ශබ්ද ඇතොත් ඒ ශබ්ද වලට අවධානයක් යොමු කරන්නේ නැතුව වෙන වැඩ මතක් කරන්නේත් නැතුව වේදනා දැනීමකුත් නැතුව බාහිර ශබ්ද බාහිර වැඩ බාහිර වේදනා ඒ මොකක්වත් ගැන කල්පනා කරන්නේ නැතුව ආස්වාසය ප්‍රාස්වාසය එක දිගටම විනාඩි ගණනක් හෝ දැනෙනවා නම් යම් පුද්ගලයෙකුට මේක හරි සියුම් අවස්ථාවක්. ආස්වාසයේ ප්‍රාස්වාසයේ පමණ විනාඩි ගණනක් හරි එක්කෙනෙකුට දැනෙනවා කියලා කියන්නේ වෙන බාහිර කිසිම දෙයක් අරමුණකට එන්නේ නැහැ. මේක ඊටාම සියුම් අවස්ථාවක්. අන්න එතකොට කියනවා සබ්බ කාය පටිසංවේදී ආසසිස්සාමිති සික්කදී සියලු කය දැනගත්ත කියලා කියන්නේ ඒකයි. වෙන බාහිර කිසිම දෙයක් එන්නේ නැහැ. ඉන්නේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ එකම විතරයි. එතකොට වේදනාවක් එන්නේත් නැහැ කියලා අපි සඳහන් කරන්නේ බාහිර සද්ද එන්නේත් නැහැ.
වේදනාවක් එන්නෙත් නැහැ කියලා කියහම ධනිස් වලින් වේදනාවක් එන්නෙත් නැහැ, කුන්දෙන් වේදනාවක් එන්නෙත් නැහැ. වේදනාවක් එනවා ඇති. නමුත් මට ඒක අරමුණු වෙන්නේ නැහැ. එහෙනම් දැන් සියලු කය දැනගත්තා. ඒ කයෙන් වෙන වේදනාවක් ගැන මෙනෙහි කරන්නේ නැහැ. මම කොතනද ඉන්නේ? ආස්වාසයයි ප්‍රාස්වාසයයි ගාව විතරයි. අන්න ඒකටයි කියන්නේ සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සේකති කියලා. සබ්බකාය පටිසංවේදී කියන කාරණාවයි එතනින් පැහැදිලි කරන්නේ. එහෙම දැනිලා ඊටාම සියුම් ආකාරයට සංසිඳලා යනවා දැනෙනවා නම් දැන් මුළු කයම දැනගනිමින් ආස්වාස කෙරුවා. ඊළඟට ඒ විදිහටම බාහිර කිසිම දෙයක් හිතට එන්නේ නැතුව ආස්වාස කරනවා. ඒ කාරණාවට සඳහන් කරනවා පස්සම් භයං කාය සංකාරං කියලා. මුළු කයම දැනගනිමින් ප්‍රාශ්වාස කරනවා. මේ කොටසේ හික්මෙනවා. කාය සංස්කාරය සංසිඳීමත් ඒ සංසිඳීමෙන්ම ආස්වාස කරන්නේ මේ කියලා හික්මෙනවා. දැන් කය හික්මවල තියෙන්නේ. කය හික්මවීමෙන්මයි ආස්වාස කරන්නේ. කය හික්මවීමෙන්මයි ප්‍රාශ්වාස කරන්නේ. එහෙමනම් දැන් අපේ කයේ ආස්වාසයේ කිසි හික්මවීමකුත් නැහැ. ප්‍රාශ්වාසයේ කිසි හික්මවීමකුත් නැහැ. එහෙමනම් සබ්බකාය පරිසංවේදී තබා දවසේ පැය 24ම ගත වෙලා ගියත් මම හුස්ම ගත්තද කියලා කවදාවත් අපි කල්පනා කරන්නේ නැහැ. මේ කය පවතින්නේ මෙන්න මේ හුලං රැල්ල එකයි. එහෙනම් මම මේ පැය 24ම ජීවත් වුණා. කෑම නැති වෙච්ච බව මතකයි. පිපාසාව වෙනකොට මතකයි. අනිත් ශාරීරික වේදනාවල් ඔක්කොම මතකයි. බහිශ්‍රාවීය අවශ්‍යතා සියල්ල මතකයි. මේ සියලුම දේවල් සිදු වෙන්නේ මේ හුලං රැල්ල හින්දානේ. එහෙමනම් මේ පැය 24 මං හුස්ම ගන්නවා කියලා මට මතක් වෙච්ච එක වෙලාවක්. එහෙම වෙලාවක් සමහරලාට අපිට ඇත්තෙම නෑ. නමුත් මෙතන සඳහන් කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් මුළු කයම හික්මවලා මං ආශ්වාස කරනවා කියලා දැනගන්නවා. මුළු කයම හික්මවලා මං ප්‍රාශ්වාස කරනවා කියලා දැනගන්නවා. යමෙකුට මේ කාරණාව යම් ප්‍රමාණයක් හරි කරන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයට දැනෙන පුදුමාකාර සුවයක් දැනෙන්න පටන් ගන්නවා මේ භාවනා ක්‍රමයත් එක්ක. ඊළඟට මේ කාරණාවේදී මූලික පියවර 4ක් ධානා මට්ටමට එන්න ඕන කියලා මූලික පියවර 4කින් ධානා මට්ටමකට එන්න ඕන කියලා අට කතාවේ සඳහන් වෙනවා. මූලික පියවර 4ේදී ධානා මට්ටමට එන්න ඕනේ. මොකද මූලික පියවර 4 අපි මුලින් සාකච්ඡා කරපු පියවර 4. මේ පියවර 4ේදී මේ පුද්ගලයා ධානා මට්ටමට එන්න ඕනේ. එහෙමනම් කරුණු 16ක් පැහැදිලි කරනවා කියලා අපි සඳහන් කළා වෙනත් සූත්‍ර එක්ක. මේ ප්‍රධාන කාරණා 4 මුලින්ම සිහිපත් කරලා තියෙනවා. එහෙනම් අනිත් කාරණා 16න් ඒ 12ට යන්න කලින් මේ 4ේදී මේ විදිහට කය හික්මවලා මේ කාරණාව කෙරුවොත් ධාන මට්ටමකට එනවාමයි කියලා අට කතාවේ පැහැදිලි කරනවා. එහෙනම් මේ ආස්වාසයත් ප්‍රාස්වාසයත් එක්ක අපේ නිවන රැඳිලා තියෙනවා කියලා අපිට තේරෙනවා. සතර පායෙන් නිදහස් වීම මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි තුල තියෙනවා කියලා මනාවම පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් ගත වෙන පැය 24න් එක තප්පරයක්වත් යොදන්නේ නැහැ ආස්වාස ප්‍රාස්වාස ගැන හිතන්න. ඒ කියන්නේ අපි නිවන පිළිබඳව හිතුවෙම නැහැ කියන කාරණාව වගේ. මේ සාකච්ඡා කරපු ක්‍රම 4 තුල ධ්‍යාන මට්ටමට එන්න පුළුවන් කියලායි මෙතන පැහැදිලි කරන්නේ. දැන් මේ ක්‍රම 4 අපිට ආපහු මතකයි. දීගං වාසසන්තෝ දීගං අසසාමීති පජානාති දීගං වාපස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති රස්සං වාසසන්තෝ රස්සං අසසාමීති පජානාති රස්සං වාපස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. දීර්ඝ ආශ්වාස කරන බව දන්නවා, දීර්ඝ ප්‍රාශ්වාස කරන බව දැනගන්නවා, කෙටියෙන් ආශ්වාස කරන බව දන්නවා, කෙටියෙන් ප්‍රාශ්වාස කරන බව දන්නවා. සබ්බකාය පටිසංවේදී
අසසිස්සාමීති සික්කති. සියලු කය ආස්වාස කරමි කියලා දැනගන්නවා. සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති. සියලු කය ප්‍රාස්වාස කරමි කියන කාරණාවත් දැනගන්නවා. හතරවෙනි කාරණාව පස්සම් බයං කාය සංකාරං අසසිස්සාමීති සික්කති. කාය සංස්කාරය සංසිඳීමෙන්ම ආස්වාස කරනවා කියලා දැනගන්නවා. පස්සම් බයං කාය සංකාරං අසසිස්සාමීති සික්කති. කාය සංකාරය සංසිඳවමින්ම ප්‍රාස්වාස කරනවා කියලා දැනගන්නවා. මෙන්න මේ කාරණා හතර මනාව දැනගෙන දීර්ඝ ආස්වාසයක්ද දීර්ඝ ප්‍රාස්වාසයක්ද කෙටි ආස්වාසයක්ද කෙටි ප්‍රාස්වාසයක්ද කාය සංසිඳවීමම මේ කරනවද මේ කාරණා හතර මනාව සිහිපත් කරමින් මේ භාවනා ක්‍රමයේ පුරුදු පුහුණු කරන පුද්ගලයාට මේ ක්‍රම හතර තුලින් ධ්‍යාන මට්ටමට එන්න පුළුවන් බව තමයි මේ අට කතා විස්තරයේදී අපිට පැහැදිලි කරලා තියෙන්නේ. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ආනාපාන සතිය වඩන ක්‍රමය කොහොමද ඒක වඩන්න පටන් ගන්න ඕනේ කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති. මෙසේ තමා තුළ තියෙන තමාගේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳ සිහිය යොදවමින්ම වාසය කරනවා. තමන්ගේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව තියෙන මේ සිහිය ඒ පිළිබඳව යොදවමින්ම වාසය කරනවා. ආස්වාසයේ ප්‍රාස්වාසයේ පිළිබඳව. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති. අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති. අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති. බාහිරයේ අන්‍ය පුද්ගලයන්ගේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව සිහිය යොදවමින් වාසය කරනවා. බාහිරයේ අන්‍ය පුද්ගලයන්ගේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව සිහිය යොදවමින් වාසය කරනවා. කුමක් නිසාද මහා සතිපට්ඨාන සූත්‍රයේදී ධානයට පැමිණිලා තමයි එතන ඉඳලා ඉදිරියට යන්න සාකච්ඡා කරන්නේ. ඒක සතිපට්ඨාන සූත්‍රයේ කොහොමද සාකච්ඡාව පටන් ගන්නෙ? සූත්‍ර දේශනාවේ ධානවලට පැමිණිච්ච පුද්ගලයෙක්. ඒ කියන්නේ මුල් කාරණා හතර සම්පූර්ණ කරපු පුද්ගලයෙක්. ඒ පුද්ගලයා එතන ඉඳලා නිවන් මාර්ගය හොයාගන්නේ කොහොමද? එතකොට දැන් මෙයා ධාන වලට ඇවිල්ලා ඉන්නේ. ධාන වලට ආවා කියලා කියන්නේ නිවන් දැක්ක කියන එක නෙවෙයි. ධාන වලට ආවා කියලා කියන්නේ සමහරලාට කෙනෙක් හොද්දටම රැවටෙන්න සහ පැටලෙන්න තියෙන තැන. ධානයකට આવොත් එයා හිතන්න පුළුවන් මම ඔක්කොම හරි කියලා. හැබැයි තව නිර්වාණය කියන ධර්මතාවය අහලකටවත් කිට්ටු වෙලා නැහැ. එහෙමනම් අර මුලින් සඳහන් කරපු ක්‍රම හතරෙන් පුළුවන් ධාන මට්ටමට එන්න. ආන්ගේ ධාන මට්ටමට ආපු පුද්ගලයා නිර්වාණය කරා අරගෙන යන්නේ කොහොමද කියන කාරණාව විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍රයේ සාකච්ඡා කරනවා. ඒ කියන්නේ යම් ප්‍රමාණයකට දියුණු වෙච්ච පුද්ගලයෙක් මෙතන ඉන්නේ දැන්. උපාධියක් ගන්න ඕනේ. උපාධිය දෙන්නේ උසස් පෙළ ලියලා සමත් වෙච්ච කෙනාටයි. උසස් පෙළ ලියලා සමත් වෙච්ච කෙනාට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. එතන කාරණා ටික ප්‍රගුණ කරගෙන ගියාම එයාට උපාධිය හම්බ වෙනවා. එහෙනම් ධ්‍යාන මට්ටම ප්‍රගුණ කරපු පුජ්‍යලයාට නිර්වාණය කරා ගමන් කරන මාර්ගය තමයි සතිපට්ඨාන සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් අපිට එකපාරම මේ සතිපට්ඨාන ක්‍රමයටම බහගන්න බෑ. ඒකට මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා සම්පූර්ණ කරලා එන්න. ඒ කාරණාව මෙතන පැහැදිලි කරනවා ඉදිරියට යන්න තියෙන්නේ ඒත් එක්ක කියලා. ධානයට පැමිණිලා තමයි එතන ඉඳලා ඉදිරියට යන්න මේ සතිපට්ඨාන සූත්‍රයේදී මඟ පෙන්වන්නේ. අපිට අභිධර්ම පිටකයේදී ඉගෙන ගන්න ලැබෙන මාර්ගඵලලාභී දැන් සහැල්ලි කරන පිළිතුරු මාර්ගඵලලාභීන් පිළිබඳව සිත් තියෙද්දී ලෝකෝත්තර සිත් 8ක් පිළිබඳව අභිධර්ම පිටකයේ ඒක පැහැදිලි කරන්නේ ලෝකෝත්තර සිත් 8ක්. දැන් මෙතන සතිපට්ඨාන සූත්‍රයේ ධානලාභීන්ට ඉදිරියට යන්න මඟ කියනවා. ඒ වගේම ධානයට එන මගත්
එන මගත් කියනවා. නමුත් එතන ඉස්සරහට අරගෙන යන්නේ ඉදිරියයි. එහෙනම් මොනවද මේ ලෝකෝත්තර සිතට අභිධර්මයේ පැහැදිලි කරන්නේ? සෝවාන් මාර්ග සිත. ඒ කියන්නේ සෝවාන් කියන තැනට එන මාර්ගය, සෝවාන් මාර්ගයට එන සිත. ඒක වෙනයි. ඒ කියන්නේ සෝවාන් වෙන්න එනම මග නෙමෙයි තියෙන්නේ. ඊළඟට සෝවාන් ඵලසිත. දැන් සෝවාන් භාවයට ඇවිල්ලා ඉන්න කෙනාට තියෙන සිතයි, එමින් ඉන්න කෙනාට තියෙන සිතයි. සෝවාන් මාර්ගසිතයි, සෝවාන් ඵලසිතයි. සෝවාන් භාවයට ආපු කෙනා එතන නතර වෙන්නේ නැහැ. ඊළඟට එයා සකදාගාමී භාවය හොයාගෙන යන්න ඕනේ. එහෙනම් දැන් තියෙන්නේ සකදාගාමී මාර්ගසිතයි පහළ වෙන්නේ. එතකොට සකදාගාමී මාර්ගසිත, සකදාගාමී ඵලසිත. එහෙනම් හැම කෙනෙක්ම සෝවාන් මාර්ගයට ඇවිල්ලා නතර වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කරලා නැහැ. සෝවාන් වුණා, දැන් ඔබ සතර පායෙන් නිදහස්, දැන් බය වෙන්න ඕනේ නැහැ කියලා එකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ. සෝවාන් මාර්ගයට ආපු කෙනා වහවහ සකදාගාමී මාර්ගයට වෑයම් කරන්න ඕනේ. මේ කාරණාව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒක යක්ෂයෙක් කීවලු. අතිකද යක්ෂයෙක් කියලා කියන ඔය අපි කතා කරන යක්ෂයෙක් නෙමෙයි. බොහොම බල තියෙන මාර්ගඵල ලබාපු අය ඒගොල්ලෝ. ඒ කවුද? එහෙමයි හුඟක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ කාරණාව කියනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි, බිම්බිසාර රජු. දැන් කොහෙද බිම්බිසාර රජු ඉන්නේ? යක්ෂ සේනාධිපති කැටියට ඉපදිලා ඉන්නේ. ඒකට කවුරු යටතේද ඉන්නේ? වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා යටතේ. යක්ෂයන්ට අධිපති සතරවරන් දෙවියන්ගේ. වෛශ්‍රවණ දිව්‍ය රාජයා කියලා කියන්නේත් සෝවාන් වෙච්ච කෙනෙක්. සතරවරන් දෙවියන්ගෙන් මේ උත්තරමිය හතර දෙනාම මහා පුදුම බල තියෙන අය. හතර දෙනාම සෝවාන් වෙලා ඉන්නේ. එක්කෙනෙක් යටතේ කොච්චර සේනාවක් ඉන්නවද? එක්කෙනෙක් යටතේ පාලනය වෙන සේනාව කෝටි ලක්ෂයක් කියලා සඳහන් කරන්නේ. මෙනෙහි කරලා බලන්න කෝටි ලක්ෂයක්. කෝටි ලක්ෂයක් කියලා කියහම කෝටි ලක්ෂයක පිරිසක් Taman යටතේ පාලනය වෙන මේ කෝටි ලක්ෂයක රජෙක්. මාර්ගඵලලාභී රජෙක්. පල්ලෙහැම දිව්‍ය ලෝකේ තමයි ඉන්නේ. නමුත් දැනුම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කවදාවත්ම නොකියපු බණක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? එහෙම බණක් කියපු එක්කෙනෙක් තමයි මේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා. හිතන්න බුදුරජාණන් වහන්සේ ළඟ සූත්‍රයක් දේශනා කරන්න පුළුවන් නම් කොහොම කෙනෙක් වෙන්න එපාද? මොකද්ද භාග්‍යතුන් වහන්සේ ළඟ දේශනා කරපු සූත්‍රය? දේශනා කරේ ආටනාටි. වෛශ්‍රවණ දිව්‍ය රාජයාගේ දේශනාවක් නේ. භාග්‍යතුන් වහන්සේ විජ්ජකූට පර්වතයේ වැඩ ඉන්න වෙලාව. මධ්‍යම රාත්‍රියේ ප්‍රදේශයෙන් බබළුවාගෙන එනවා ළඟට. ඇවිල්ලා සත් බුදුරජාණන් වහන්සේලාට වඳිනවා. අපේ බුදුරජාණන් වහන්සේට ප්‍රදක්ෂිනා කර කර වඳිනවා. සප්ත බුදුරුන්ටත් වැඳලා අපේ බුදුරජාණන් වහන්සේට ප්‍රදක්ෂිනා කර කර වැඳලා බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙලා මෙන්න මේ ආටානාටිය කියන සූත්‍රය දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ අහගෙන ඉන්නවා. මේක සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අනුමත කරන දේශනාවක්. එhmenan මේ සක්වලේ සතරවරන් දෙවියන්ගෙන් මේ දිව්‍ය රාජයා තමයි අපේ බුදුරජාණන් වහන්සේ ළඟ මේ දේශනාව කරන්නේ. ආටානාටි සූත්‍රයේ බණවර 2යි. බණවර 2ක් උනේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සූත්‍රය දේශනා කළා. බුදුරජාණන් වහන්සේ සූත්‍රය අනුමත කළා. පහවදා උදේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා ඊයේ රාත්‍රියේ මෙන්න මේ විදිහේ මේ ප්‍රතාප දිව්‍ය පුත්‍රයා මා ළඟට ඇවිල්ලා මෙහෙම සූත්‍රයක් දේශනා කළා කියලා ඒ සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට ඉගැන්වුවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක කොටසයි වෛශ්‍රවණ දිව්‍ය රාජයා දේශනා කරපු එක කොටසයි. ඒ කියන්නේ සූත්‍රයේ කොටස් දෙකක් නෑ. මේ එකම සූත්‍රයේ තියෙන දිව්‍ය භාෂිතයයි බුද්ධ භාෂිතයයි. කොටස් දෙකයි.
හැබැයි මේ ත්‍රිපිටකයේ තියෙන මහා භයානක නෙමෙයි. ඊට ගරු ගාම්භීර සූත්‍රය. අද නම් පිරිත් කියන තැන්වල ආටානාටි සූත්‍රයත් කියනවා. අවසාන වෙනකොට. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ ආටානාටි සූත්‍රයේ පිරිත් කියනකොට කියන්න කියලා. පිරිත් පොතේ තමයි තියෙන්නේ. එහෙනම් පිරිත් පොතේ තියෙනවා නම් කියන්න තමයි තියෙන්නේ. ඊවට කමක් නැහැ. මෙහෙම සඳහන් කරනවා. කවුරු ගැනද මේක කියන්නේ? යක්ෂයෝ ගැන. සාමාන්‍ය යක්ෂයෝ ගැනද? අති ගාම්භීර සහ භයානක යක්ෂයෝ. ආලෝක යක්ෂයා සිහි ගන්න ගත්තාම හොඳයි. ඒ වාගේ යක්ෂයෝ ගැනයි මේ කියන්නේ. ආලෝක යක්ෂයා ගැන අහලා ඇති. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ආලෝක යක්ෂයාගේ විමානයට ආව කියනකොට මනෝසීල පර්වතයේ එක පයක් තියලා අනික් පාදයේ තියෙන යුගන්ධර පර්වතයේ මේ කඳු දෙකට කකුල් දෙක ඈත් කරලා තියෙන මෙයාට කොහොම හැකියාවක් තියෙන්නේ නැද්ද? කොයිතරම් ලොකුයක්ද? සඳහන් කරනවා දකුණු පාය යුගන්ධර පර්වතයේ තියෙනකොට පර්වතයේ පතුරු ගැලවි වැටෙනවා කියලා. ඒ තරම් බරයි. ඒ යක්ෂයෝ දැනට කවුරු යටතේද ඉන්නේ? ඉන්නේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා යටතේ. එතකොට එහෙනම් මේ දිව්‍ය පුත්‍රයා කොහොම ශක්තිමත් ඇද්ද මෙහි අය පාලනය කරන්න? මෙන්න මේ වාගේ ප්‍රතාපවත් යක්ෂයෝ ගැනයි මේ සඳහන් කරලා තියෙන්නේ. කෙනෙක් හරියටම සීලයක පිළිහිටලා හැබැයි මේ සූත්‍රයේ එක ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් වැරද්දන්න බෑ. වැරද්දුවොත් ඒ භාෂිතේ වෙනස් වෙනවනේ. හරියටම සීලයක පිළිහිටලා හරියටම මේක සත්‍යයනා කෙරුවොත් මේගොල්ලෝ එනවා. ආවොත් ගෙන්නගත්ත විදිහටම ආපහු යවන්න ඕනේ. එහෙනම් ගෙන්නගත්ත විදිහටම ආපහු යවන්න පුළුවන් වෙයිද? අන්න ඒ හින්දා දේශනා කරන්න එපා කියලා තියෙනවා. දේශනා කරනවා නම් 7 දවසක් පිරිත් කියලා 7 වෙනි දවසේ ආටානාටිය දේශනා කරන්න කියලායි තියෙන්නේ. එක රැයකින් ඉවර කරන පිරිතක ආටානාටිය දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. එතකොට ඒ යටතේ ඉන්න බිම්බිසාර රජුරු ජනවසබ කියන නමින් තමයි ඉපදිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ගාවට එනවා පස්සේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කතා කරනවා. මේ යක්ෂයෙක් කියලා කිව්වට මේ අපි අර හිතාගෙන ඉන්න භයානක දත් එළියට ආපු රෝම වැවිච්ච එහෙම නෑ මේගොල්ලෝ දිලිසෙනවා. දෙවිවරු වගේ. දෙවිවරුම තමයි දිලිසෙනවා. නමුත් යක්ෂ ගෝත්‍ර යක්ෂයන්ට අධිපති තැනේ ඉන්නේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ජනවසබ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ජනවසබ. තුන්වෙනි වතාවට ප්‍රකාශ කරනවා ස්වාමීනි මම බිම්බිසාර කියලා. එතනදී බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡාවක් කරලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි මම සෝවාන් වෙලයි හිටියේ. ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා. ස්වාමීනි මම දැන් සකදාගාමි වීම සඳහා වීර්ය ආරම්භ කරලායි තියෙන්නේ. මම සෝවාන් වෙලයි හිටියේ. මම දැන් සකදාගාමි වීම සඳහා වීර්ය ආරම්භ කරලායි තියෙන්නේ. එහෙමනම් සෝවාන් වෙච්ච පුජ්‍යලයා සකදාගාමි කියන තැනට යනකොට ඒ යන මාර්ගය සකදාගාමි මාර්ගසිත ඵලය උදා කරගත්තට පස්සේ සකදාගාමි ඵලසිත සකදාගාමි වෙච්ච කෙනා අනාගාමි කියන තැනට යනවා. අනාගාමි මාර්ගසිත ඊළඟට අනාගාමි ඵලසිත අනාගාමි ඵලයට පුජ්‍යලයා අරිහත් මාර්ගයේ ගමන් කරමින් අරිහත් ඵලය සම්පූර්ණ කර ගන්නවා. එහෙමනම් මේ තමයි ලෝකෝත්තර සිත් 8 සෝවාන් මාර්ගයයි සෝවාන් ඵලයයි සකදාගාමි මාර්ගයයි සකදාගාමි ඵලයයි අනාගාමි මාර්ගයයි අනාගාමි ඵලයයි අරිහත් මාර්ගයයි අරිහත් ඵලයයි මාර්ගසිත 8 හැටියට මේක අභිධර්මයේ සඳහන් කරලා තියෙනවා. මේ ලෝකෝත්තර සිත් 4කුත් ඵලසිත 4කුත් මෙතන තියෙනවා. ලෝකෝත්තර සිත් 4යි ලෝකෝත්තර ඵල 4යි. ඒ කාරණා එකතු වෙච්චාම ලෝකෝත්තර සිත් 8යි කියලා සඳහන් කරලා තියෙනවා. එහෙමනම් අද ධර්ම දේශනාවක් මෙතනින් නිමා කරමු.